නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපේ සුපුරුදු ලෙසින් ඔබ මුණ ගැහෙනවා. අපි දන්නවා ඔබ ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ පුරාම එකම අපේක්ෂාවකින් රැඳී සිටින අවස්ථාව කියලා සම්බුදු සිත කසිරේ උතුම් සදහම් සාකච්ඡාවට සම්බන්ධ වීමේ අපේක්ෂාව ඇතිව ඉතින් ඒ අපේක්ෂාවන් හිටු වෙනවා. මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන්ම අදත් වැඩමවා වදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද පුසුන් මාසෙ 3 වෙනිදා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරනවා. විශේෂයෙන් ඩොමිනික් පින්වන්ත පුතුණුවන්ට කායික සහ මානසික සුවපත් භාවය, ඒ වගේම සියලු දෙනාට නිරතුරුවම සත්පුරුෂ ඇසුර මේ ගෞතම සම්බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උදාර සිතක් දරාගෙන සදැහැති දායකත්වයේ දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, ඒ වගේම සිල්වියා ගාත් පින්වන්ත මෑණියන් සහ ඩොමිනික් පින්වන්ත පුතුණුවන් විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුවා අදත් සම්බුදු සිත කසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කටයුතු සූදානම් කරගන්න අපිට පුළුවන්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අද සන්ධ්‍යාවෙත් සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න කාලය. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. මම හිතන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයක් වන පුබ්බේ නිවාසානුස්සති ඥානයේ ආශ්චර්යය, පෙර ජීවිත සීකිරීමේ හැකියාවේ ආශ්චර්ය ගැන තමයි අපි කතා කරමින් හිටියේ. එහෙමයි. ඒක තථාගතයන් වහන්සේගේ චිත්තසංතානයේ මහත්මයා තථාගත බලයක් විදියට පිළිලා තියෙනවා. එතකොට අපි මං හිතන්නේ මේ වෙදි දේශනා 23ක් විතර මං හිතන්නේ මේ දේශනාවත් එක්ක. එහෙමයි ස්වාමීනි. අපි අද මේක අන්තිම දේශනාව ඒ තථාගත බලේ. එතකොට අපි අද දවසේ කතා කරන්නේ මීට ඉස්සෙල්ලා අපි කතා කරලා තියෙනවා මේ ගොඩාක් විස්තර වශයෙන් දහම් කැඩපත ගැන දේශනාවේ මුල්ම දේශනා ටික. එහෙමයි ස්වාමීනි. ඒතර මම නැවතත් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඒ දේශනා මාලාවෙන් ඉස්මතු කරවන නිසා මම නැවතත් මේ දහම් කරුණු ටික ඉස්මතු කරන්න කල්පනා කළා මේ වෙලාවෙත්. මොකද ශ්‍රාවකෙක් හිත නිවනවා නම් නිතර නිතර සිහි කළ යුතු සොඳුරු දහම් පරයය. අපිට මේක අපේ හිතේ ආවර්ජනය කරවන්න බැරිකම නිසා තමයි මේ අසංවර හිත දමනය වෙන්න මේ පත් වෙන්නේ නැත්තේ ඇත්තට. අපි නිරන්තරයෙන් මේ අපේ සසර ගැන අපි සිහි කරවන්න හැමතිස්සෙම අපේ හිතට පුරුදු වෙනවා නම් අපේ හිත ඒක සිහි කරවල කාලයක් යනකොට හොඳ දමනයකට ගන්න. එහෙමයි ස්වාමීනි. මේ අවස්ථාවක් ඇත්තටම පරිසරයක් හිතේ නිර්මාණය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අනුමතග්ග සංයුත්තේ සංයුත්ත නිකාය දෙකේ තනිකර පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් රිද ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු බවට පත්වන දවසේ මුලින්ම ඇති කරගන්න ඥානෙ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එතන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ දකිද්දි තමයි
මේ සත්වයාගේ මේ සසර ගමනේ භයානකම ඇත්තටම දැක්කේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන තින කට්ට කියන සූත්‍රය දේශනා කළා. පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය අවසන් නොවන ගමනක්. උපදිනවා ආයි මැරෙනවා, උපදිනවා ආයි මැරෙනවා කියන කාරණේ මේක අවසන් නොවන දීර්ඝ කාලයක් තිස්සේ එන එකක්. කුමක් නිසාද? අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු. වැසිච්ච කාරණේ කුමක්ද? අපි වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. එහෙමයි. බැඳිච්ච කාරණේ කුමක්ද? අපේ ආධ්‍යාත්මේ තණ්හාව. එහෙනම් අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා, තණ්හාවෙන් ගැට ගහලා තියෙනවා. අපි මානසික ස්වභාවය මේක. මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ අපිට මේ දුක කියන කාරණේ අවබෝධයක් නැහැ. මේ නොසන්සිඳුණු මනසට ඉපදීම දුකක් කිව්ව ගමම්ම ඒක සත්‍යයක් කියලා මේ මනසට ඒත්තු ගන්නේ නැහැ. මේ ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ. එහෙමයි. සාමාන්‍ය සරල සිද්ධියක් නේ. අපි උනත් දැන් බලන්නකෝ අසාමාන්‍ය මේ සමහරට අපි යම් ප්‍රශ්නයකට මැදිහත් වෙලා අපේ මනස ව්‍යාකූල වෙලා තියෙනකොට අපිට කෑමක් කෑවත් රස දැනෙන්නේ නැහැ නේ සමහරලාට. එහෙමයි ස්වාමීනි. ඕලාරික දේවත් අපිට දැනෙන්නේ නැති වෙලා යනවා. අපේ මනස ව්‍යාකූල වෙලා තියෙන වෙලාව. දැක්ක නේද? ඒ නිදුසුනම ඇති එහෙනම් මේ මහා කැළඹිලි සහිත වෙලාවක කන රසවත් දැනෙන්නේ හරියට. නිින්ද යන්නේ. ඒ සුවයවත් විඳින්න බෑ. කෑවද කියලාවත් මතක නැහැ. එහෙමයි සර්. ඒතර බලන්න එහෙම ලෞකික සුවයක්වත් දැනෙන්නේ මොන මනසටද? ලෞකික සුවයවත් සමහර අයට දැනෙන විශාල වශයෙන් මානසික පීඩාවක ඉන්නකොට. තේරුණා නේද? එහෙමයි. එතකොට ලෞකික සුවයක්වත් දැනෙන්නේ නැතිකොට ලෝකෝත්තර සුවයක් දැනෙනවා, සංවේදී වෙනවා කියන එක වෙයිද? නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි මේ නොසන්සුන් මනසේ ස්වභාවයක. නොසන්සුන් මනසේ දුක ඉපදීම දුකක් කිව්වොත් මේක තේරුම් ගන්න පුළුවන් මේ රස දැනෙන්නේ නැති මනුස්සයාට. දැක්ක නේද ඒකට? ඒක සංවේදී වෙන්නේ කොහොමද? ඊට වඩා සියුම් දෙයක් ඒක. ජරාව දුකක් කිව්වට, ව්‍යාධිය දුකක් කිව්වට, මරණය දුකක් කිව්වට ඒක හිතට යන්නේ මේ නොසන්සුන් මනසට. ස්වාමීනි නැත්තම් අරටුව විදිහට දුක සත්‍යයක් වශයෙන් අනිවාර්ය සත්‍යයක් වශයෙන් හිත පිළිගන්නේ. එහෙමයි සර්. පිළිගන්නේ නැති කුමක් නිසාද? හිත තුළ තියෙන කැළඹීම, මේ අසංවරය, දමනය නැති බව වැඩි නම් ඒ හිත ඉපදීම දුකක් කිව්වට පිළිගන්නේ. ඒක තමයි හිතක ස්වභාවය. තේරුණා නේද? හිතේ ස්වභාවයේ නොසන්සුන් බව නම් නොසන්සුන් බවෙන් යුතු හිතේ ඉපදීම දුකක් කිව්වට සංවේදී වෙන්නේ. ජරාව දුකක් කිව්වට සංවේදී වෙන්නේ. ව්‍යාධිය දුකක් කිව්වට සංවේදී වෙන්නේ. අන්නේ සංවේදී වෙන්නේ ස්වභාවයට කියනවා අවිද්‍යාව කියලා. ඒකට මොකද්ද කියන්නේ? ඉපදීම දුකක් කිව්වාට යම් කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන්නේ නැති බව කුමක්ද? අවිද්‍යාව. අනේ මේ ලෝක ප්‍රජාවම කුමකින්ද වැහිලා ඉන්නේ? අවිද්‍යාව කියන ස්වභාවයෙන් වැහිලා තියෙන්නේ හැම කෙනෙකුගේම මනස. එහෙමයි. අවිද්‍යාවෙන් වැහිච්ච මනසේ ස්වභාවය තමයි හැමතිස්සෙම තෘෂ්ණාවෙන් ගැට ගැහෙනවා. නැද්ද බලන්න? බැඳිලා යනවා සන්දේ. බැඳි යනවා. ඒ බැඳීමට එරෙහිව තෘෂ්ණාවට එරෙහිව නුවණක් මෙහෙවෙන්නේ නැහැ. මෙහෙවෙන්නේ නැහැ. එහෙමයි සාමි. බාහන එතකොට මේ අවිද්‍යාවත් එක්කම ඊළඟට පෝෂණය වෙන දේ කොහොමද? තෘෂ්ණාව කියන කාරණය. එහෙනම් විද්‍යාවත් එක්ක මොකද වෙන්න ඕනේ නේද? ඉපදීම දුකක් කියලා තේරෙන්න ජරාව දුකක් කියලා තේරෙන්න ව්‍යාධිය දුකක් කියලා තේරෙන්න දුක නම් වූ ආරි සත්‍ය පිළිබඳ, අනිත්‍ය පිළිබඳ, අනාත්මය පිළිබඳ යම් මනසක වැටහීම උපදින්න අන්න තෘෂ්ණාවෙන් ඒ හිත නිදහස් වෙවි යන්න පටන් ගන්නවා. දැක්ක නේද එතකොට? අන්න ඒක.
ඕනම දෙයක අපේ ජීවිතයේ ආදීනව කියන එක හොඳට ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? ඒ දේ කෙරෙහි තියෙන ඇල්ම පොඩි කාලෙකට හරි නැති වෙලා යන්නේ නැද්ද සමහර විට? එහෙමයි එහෙම එකක් ස්වාමිනේ. තියෙනවා. ආදීනව හොඳට මතක තියෙනව නම් අපි හිතමුකෝ යම් මොකක් හරි පුංචි කාලේ පොඩි හොරකමක් කළා හරි පොඩි දංකාර වැඩක් කළාට පස්සේ තාත්තා හරි අම්මා හරි හොඳට දැනෙන්න තරවටුවක් කළොත් එහෙම මොකද වෙන්නේ? අර තරවටුව හිතේ මතක තියෙන තාක්කල් ඒ වැරැද්දට හිත පෙළඹෙන ගතිය අඩුයි. පෙළඹුණත් සමහරලාට හිත කන්ට්‍රෝල් වෙලා පවතින බයට. එහෙමයි. ඔය වගේ තමයි. එහෙනම් අනිත්‍ය දුක අනාත්මය කියන එක යම් හිතක හොද්දට සංවේදී වෙලා නම් තියෙන්නේ. ඒ හිත ඇතුළෙම ඒ අනිත්‍ය වෙලා යන දේ අල්ලගන්න දඟලනවා කියන එක සංසිඳිලා යන. දැක්කද විද්‍යාවත් එක්ක තෘෂ්ණාශය වෙන විදිය. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? විද්‍යාව පහළ වෙන තෘෂ්ණාශය වෙනවා. ඒ පහළ ශය වෙන ක්‍රමයට. එහෙමයි. විද්‍යාව පහළ වෙන තෘෂ්ණාශය වෙලා යනවා. දැන් අපි ඕනම දෙයකින් උනේමනේ සාමාන්‍ය යම් කිසි දෙයක් ගන්න සෑහෙන ඔට්ටු වෙනුනොත් එහෙම අපිට ඔට්ටු වෙලා අන්තිම බැරි දැන මොකද කරන්නේ අපි? ඉතින් අත්හැරලම දාපු අවස්ථා නැද්ද සමහර විට? එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ යම් දෙයක ආදීනවේ බලවත් නම් ඒ දේ තියෙන ඇල්මත් මොකද වෙන්නේ ටික නැති වෙලා යනවා. සමහර මිනිස්සුත් ඉන්නවා ඒ වගේද. දැන් මේ දවස්වල ගත්තොත් එහෙම මේ වගේ සමහර දේවල් ඔන්න හොයන්න ගිහිල්ලා බැට කන්න සෑහෙනවා ඊට පස්සේ මනුස්සයෙක් සරල වෙනවා. එහෙමයි. සරල වෙන්න දැන් ඒ නුවණ නැති කෙනා මොකද වෙන්නේ? අර්බුදයක් කරා යනවා. ඒ නුවණ නැති කෙනා අර්බුදයක් කරා යනවා. නුවණ තියෙන කෙනා මොකද වෙන්නේ? සරල වෙනවා. ටක් ගාලා. බලන්න එතකොට මේ නුවණ තියෙන බවයි නැති බවයි වෙනස. ස්වාමිනේ දැන් ඇත්තටම අපි වටේ තියෙන මේ ගෑස් ටික තෙල් ටික මේවා නැති වෙන දේවල් කියලා අපිට හිතලා තිබෙන්නේ නැහනේ. ඔව්. කවදාවත්. නමුත් ස්වාමිනේ ඔබ ඒ විතරක් නෙවෙයි ඕනම දෙයක් කියවනේ. එහෙමයි. ගෙවල් දොරවල් යාන වාහන අපේ දෙමව්පියෝ ඥාතීන් හිත මිත්‍රාදීන් හැමදේම ඇත්තටම ස්ථිර තියෙන දේවල්. එහෙමයි ස්වාමිනේ. මොනවද ඒ? අනිත්‍ය වෙන දේවල් තියෙන්නේ. අපි හැබැයි ඒක අනිත්‍ය වශයෙන් දැනගත්තු පමණින්ම අපේ හිතේකින් ගලව ගන්න බෑ. එහෙම යුගයක් නෙවෙයි මේක. නමුත් ඒ දර්ශනය කියන එක හිතේ නැවත පිහිටවන ප්‍රමාණයට ආවර්ජනය කරවන ප්‍රමාණයට අන්න අරකට අපේ හිත නැවත ඇදිලා යන ගතියත් ටික සංසිඳෙන්න පටන් ගන්නවා. එහෙමයි. ස්වාමිනේ ආවර්ජනය සඳහා ප්‍රමාද වීම නැතිනම් ආවර්ජන නොකිරීමමද අනිවාර්යයෙන්ම. ඒකනේ බුදුරජාණන් දේශනා කළේ මේ විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න යෝනිසෝ මනසිකාරය තරම් වෙන මුකුත් මන් දකින්නේ නැහැ කියලා ආධ්‍යාත්මික කාරණාවක් විදියට. හැමතිස්සෙම ආධ්‍යාත්මය තියෙන්න ඕන තමයි යෝනිසෝ මනසිකාරය. මොකක්ද යෝනිසෝ මනසිකාරය? හැමතිස්සෙම හිතට ආවර්ජනය කරන්න මේක තමයි ඇසට පේන දේවල් වල ස්වභාවය මොකද්ද? අනිත්‍ය වෙන එක. කනට පේන දේ ස්වභාවය කොහොමද? අනිත්‍ය වෙන එක. නාසයට දැනෙන ගඳ සුවඳේ ඇත්තම ස්වභාවය මොකද්ද? කාලයකට පවතිනවා, කාලයකට සුදුසු දේ පවතිනවා, කාලයකට සුදුසු දේ නැහැ. එහෙමයි. ඇසගාවත් එහෙම ඇසගාවත් කාලයකට සුදුසු දේ තියෙනවා, කාලයකට සුදුසු දේ නැහැ. කනගාවටත් තියෙන මේ ප්‍රියමනාප ශබ්ද මොකද වෙන්නේ? කාලයකට තියෙනවා, කාලයකට නැහැ. ඒ කොහොමද ඒක? ඒක රූපේ ස්වභාවය. ශබ්දයේ ගඳ සුවඳේ රසයේ පහසේ ස්වභාවය. ඒක යම් ක්‍රමවලින් වෙනස් වෙලා යනවා ඒක. ඒ කාලෙට සමහරලාට ඒක වෙනස් කරන්න එන බලවේගي වෙනස් වෙන්න පුළුවන්. තේරුණා නේද? එහෙමයි. ඒ නිසා ඒක වෙනස් කරන්න අපි වෙනස් කරන්නේ මොකද්ද? මේ වෙනස් කරන්න එන බලවේගය අල්ලගෙන දඟලනවා. මේක වෙනස් වෙනවා නේද කියන කල්පනාවට අපි එන්නේ නැහැ සමහර විට. එහෙමක් තියෙනව නේද සමහරලාට? එහෙමයි ස්වාමී. ආරක අම්මා වෙනස් කළා, මේක තාත්තා වෙනස් කළා, මේක සහෝදරයෝ වෙනස් කළා, මේක අරයා වෙනස් කළා කියලා අර ඒකට පොඩ්ඩක් හේතු වෙච්ච කෙනා සමහරට හුලඟින් වෙනස් වුණා නම් ඉතින් හුලඟට ගහන්නද? එහෙමයි. සීතලෙන් වෙනස් වෙන දේවල් වලට මොකද? ඒක සීතලට ගහන්නද? රස්නෙන් වෙනස් වෙන දෙයක් නම් ක්ලයිමේට් එක නිසා වෙනස් වෙන දෙයක් නම් ක්ලයිමේට් එකට ගහන්නද බයින්නද? වෛරයක් ඇති කරගන්නද නෑනේ. අපි ඔය වින්දරා ගන්න ඕනේ. එහෙමයි. ඒ නුහුරු හිතේ ස්වභාවය තමයි ක්ලයිමේට් එකටත් ෆයිට් කර ඉන්නවා. නැද්ද එහෙම? ඒ බාහිර ලෝකෙත් එක්ක
ෆයිට් වෙලා වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ස්වාමීනි අර වෙනස් වෙන දේ වෙනස් නොවී තියන්න හැමතිස්සෙම අපි මේ උත්සාහයක් දරන්න යන්නේ ඒකත් එක තමයි ඊට අර්බුද හටගන්නේ යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ අර සමහර විට ඒක වෙනස් කරන්න යද්දී නුවණ තියෙන කෙනා නම් බැරි වෙනකොට හිතනවා අතහැරලා දානවා. නුවණ නැති කෙනා මොකද වෙන්නේ? ඊට පස්සේ ගහලා හරි මරලා හරි කොටලා හරි ඒක ගන්න යා try කරනවා. එහෙමයි. නුවණ තියෙන එකේ නුවණ නැති එකේ වෙනස ඔක තමයි තියෙන්නේ. නුවණ තියෙන කට්ටිය සරල වෙනවා. නැති කට්ටිය අර්බුදයක් කරා යනවා. ඒක අපේ සාමාන්‍ය ඕනම හිතක ස්වභාවය. එහෙමයි. ඒතර ඒ නුවණ ඉතින් පහළ වෙන්න කාලයක් යනවා. ඒ නුවණ පහළ වෙන්න කාලයක් යනවා. ස්වාමීනි දැන් අපිට ලැබුණු තෑගි භාණ්ඩයක් හරි අපේ නිවසට ගෙන ආපු මොකක් හරි උපකරණයක් හරි කල් යනකොට ඒකේ තියෙන අඩු වැඩි අඩුපාඩු මෙනෙහි වෙලාම මේක මේ විදිහට දුර්වලයි මේක එච්චරම මේ දියුණු එකක් නෙමෙයි කියලා ඒ පිළිබඳ තියෙන කැමැත්ත සමහර වෙලාවට අපේ තුනී වෙලා යනවා. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නමුත් අපට ලැබුණු මේ ජීවිතය කියන දේ මේ එහි අඩුපාඩු මොනවද? ඒක ඇත්තටම දිග හොඳ තෑග්ගක්ද එහෙම නැත්නම් බලන්න බුදුරජාණන් දේශනා කරන්නේ නේ අවසරයි. අර කැඩිලා බිඳලා යන භාණ්ඩය යම්සේද රූපේ දිහාත් ඒ විදිහට බලන්න පුරුදු වෙන්න කියලා කියන්නේ ඒ නිසානේ. එහෙමයි ස්වාමීනි. රූපෙත් සිටින ස්වභාවය ඒක නේද? මොකක්ද? රූපෙත් ඇත්තටම කැඩිලා බිඳලා යන ස්වභාවයෙන් යුක්තයි. එහෙමයි. විදීම කියන එකත් දීපුලක් විතර දිහා බලන්න කියලා කියනවනේ. හඳුන ගැනීමත් මේ මිරිඟුවක් විතර බලන්න කියනවනේ. සිතට පහළ වෙන සිතුවිලි නිකන් මේ කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ වැඩක් විතර දකින්න කියනවා. එහෙමයි. ඒතර විඥානේ නිකන් මායාවක් පෙන්වනවා කියලා විතර දකින්න උත්සාහ කරන්න කියනවනේ. බලන්න එතකොට කොච්චර මං කියන්නේ ඒකයි මේ අපි කොච්චර කිව්වත් මේ දහම කියන එක හිතට සංවේදී කරවන්න සංසිඳුණු මනසක් තිබිය යුතුමයි. එහෙමයි. ඒක මගේ වචනයක් නෙවෙයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයක්. එහෙමයි. ඒකයි සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. එහෙමයි. පින්වත් මහන්නේ හිත සංසිඳව ගන්න, දමනය කරගන්න, නිවා ගන්න, සමාධියක් ඇති කරගන්න අන්නේ සංසිඳුණු නිවුණු හිතට තමයි මේ ලෝක යථාර්ථය වැටහෙන්නේ. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපට සිහිපත් කරලා දුන්නනේ විඥානය මොකද්ද සංඥාව මොකද්ද ආදි වශයෙන්. ස්වාමීනි එතකොට එවැනි කරුණු ඔස්සේ ඒ අනිත්‍ය කරුණු ඔස්සේ දරා ගන්න අරමුණ අපි බැඳිලා යනවා නම් ඒ අරමුණක් කෙරෙහි අපි මේ කොච්චර අවුලක මේ අනිවාර්යෙන් අවුලෙන් අවුලම තමයි. එහෙමයි. බලන්න මේ අවුලේ බලන්න මේ අවුලේ තියෙන බරපතලකම. එහෙමයි. අවිද්‍යාවෙන් දැන් අර අනෝබෝධයෙන් හිත වැහෙන්න හැමතිස්සෙම හිත තෘෂ්ණාවෙන්ම තැසකන. තැසකන්න සංසාර සත්‍යය මොකද වෙන්නේ? ආයි සසරට ඇදලා දානවා. එහෙමයි. ආයි සසරට ඇදලා දානවා. පින්වත් මහන්නේ මේ විදිහට සුගති දුගති වල සැරිසරමින් යන මේ ස්වභාවය කෙලවරක් දකින්න බෑ කියන උදාහරණයක් දේශනා කරනවා. බලන්න ඉතින් ඒ තරම් දීර්ඝ සසරක් භාගතුන් වහන්සේගේ බුදුන් ඉතින් දැකලා තියෙනවා. පුබ්බේ නිවාසානුස ඥානෙ ඒ තරම් දීර්ඝ සසරක් දැකලා තියෙනවා. එහෙමයි. පින්වත් මහන්නේ ඒක මේ වගේ දෙයක් එක්තරා පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තන දෙවදඬු අතුකුල ආදී වේනම් ඒව කපලා එක එක රැස් කරනවා කියන මහ පොළොවේ මේක උපමාවක් ඈ. එහෙමයි. නැත්තම් මේක කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේදී මේක උපමාවක් එක. මොකද කරන්නේ දඹදිව පුරා තියෙන මේ තන මේ දෙව දඬු ආදී මේව කපලා එක රැස් කරනවා කියනවා. එසේ එක රැස් කළා අඟල් 4 කෑලි වලට කපලා සියල්ල කපලා රැස් කරනවා කියනවා. අඟල් 4. ඊට පස්සේ මේ කල්පනා කරනවා කියන එක කෑල්ලක් තියෙනවා කියන මේ මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා කියලා වෙන් කර කර යයි කියනවා. එහෙමයි. දර කෑලි ටික ඉවර වෙලා යයි කියනවා. හැබැයි ඒ මව් පරපුරේ අවසානයක් නැහැ. ඒකෙන් පෙන්눔 කරන එක මොකද්ද? පින්වත් මහණනි ඒ තරම් මේ සසර දීර්ඝයි. එහෙමයි. ඒ තරම් මේ සසර දීර්ඝයි. පින්වත් මහණනි ඒකට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය. ඒතර මේක සම්පූර්ණ තියෙන කුමක් මතද? අර කියන අවිද්‍යාවයි මේ කියන තෘෂ්ණාවයි නිසා. එහෙනම් අවිද්‍යාවෙන් කරන්නේ හැමතිස්සෙම කුමක්ද? වහලා තියෙන එක. තෘෂ්ණාවේ ස්වභාවය මොකද්ද? ගැට ගන්න එක. එහෙමයි.
දැන් අපි සරල උදාහරණයකින් ගත්තොත් මේ අවිද්‍යාවයි ස්වභාවය දැන් බලන්න ඕන කෙනෙකුට අපි හිතමුකෝ ඔන්න අනාචාරයේ දෙන්න හිතෙනවා. ඒක කොමකටද අයිති? තෘෂ්ණාවෙන් ගැට ගන්න එකට අයිති. එහෙමයි. අවිද්‍යාවේ ස්වභාවය මොකද්ද? මම අනාචාරයේ යෙදුනොත් තමන්ට වෙන අයහපත, අනිත් අයට වෙන අයහපත හිතට පෙන්눔 කළ දෙන්නේ නැති කොමකින්ද? අවිද්‍යාව විසින්. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව. දැන් අපි කරන ඕනම ක්‍රියාකාරකමක් මත සමහර විට සමහර ක්‍රියාකාරකම් මත තව කෙනෙකුට අයහපතක් කරන්න පුළුවන්. ලෝකෙට අයහපතක් කරන්න පුළුවන්. තමන්ගේ දරුමුණු පුරන්ට ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට නින්දා අපහාස ගේන්න පුළුවන් සමහර විට. තමන්ට හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. අතපය කැපුම් කරන්න පුළුවන්. මැරුම් කරන්න පුළුවන්. සමහර කරන දේවල් වලින්. එහෙමයි. එතකොට අරක හිතට පෙන්눔 කරන්නේ නැති කොමකින්ද? අවිද්‍යාව විසින්. එහෙමයි. අවිද්‍යාව කියන්නේ සුළු එක සරල පුංචි සරල වර්තමානයේ ගන්න අදහස. තේරෙනව නේද? අර කියන ඇත්තම ආදීනම ටික හිතට ප්‍රකට කරවන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එහෙමයි ස්වාමී. එතන මොකද වෙන්නේ ආපහු අර නරක දෙයට යාගේ හිත ඇබ්බැහිලා යනවා. එහෙමයි. අර අනර්ථය මේ සංවේදීව දකින්න තියෙන නුවණ ඔව්. වැහිලා ගිහිල්ලා එහෙමයි නරක දෙයට ඒ හිතම ඊට පස්සේ ඇබ්බැහි කරනවා. එහෙමයි ස්වාමී. ඒක තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. ඒතර බුදුරජාණන් දේශනා කර පින්වත් මහණේ ඔය විදිහට දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරලා තියෙනවා. තියුණු දුක් විඳලා තියෙනවා. මහා විපත්වලට භාජනය වෙලා තියෙනවා. මේ මහ පොළොව නම් වූ සොහොම් පිටිය පුරවල තියෙනවා. ඒක බලන්න මොකද මේ බුදුරජාණන් දකින්නවා දැන් මේ මහ පොළොව තියෙනෝනේ. මේ මහ පොළොව භාගතුන් වහන්සේගේ බුදුරතට පේන සොහොම් පිටියක් විදියට. දැන් අපිට නම් මේ ප්‍රදේශයේ සොහොම් පිටිය විදියට පේන්නේ කොහොමද? ඒකට වෙන් කර භූමියක් විතරයි. එහෙමයි. බුදුනෙතට තියෙනවා මේ මහ පොළොව නම් වූ මේ භූමිය බුදුනෙතින් දකිනවා සොහොම් පිටියක් විදියට. සොහොම් පිටිය කියන්නේ මොකක්ද? මේ මහ පොළොව නම් වූ භූමියේ කිසි තැනක නෝලඳ වල කවුරු කෙනෙක් මැරිලා වල දාපු නැත්තනක් නැත්තරමට. එහෙමයි ස්වාමීනි. ඒක පුරවල තියෙන්නේ. එහෙයි. හාත්පසින් බලන්න එතකොට මේ සම්බුදුරජාණන් වහන්සේගේ දැක්ම කොහොමද? එහෙමයි. මේ මහ පොළොව නම් වූ සොහොම් පිටිය පුරවල තියෙන ඒ නිසා පින්වත් මහන්නේ මේ හැම සංස්කාරයක් ගැනම අවබෝධයෙන් යුතුව කලකිරෙන්න වටින්නේ. නොඇලෙන්න වටින්නේ. නිදහස් වෙන්න පින්වත් මහන්නේ වටින්නේ. හරි ලස්සන දේශනාවක් තියෙනවා. මේ අස්සු කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන පින්වත් මහන්නේ මේ ඉපදෙමින් මැරෙමින් එන මේ ස්වභාවය අවසන් නොවන ගමනක් කෙලවරක් දකින්න බෑ. පින්වත් මහන් මිහිනම් මේ අවිද්‍යාවෙන් වැහිලා ඒතකොට දැන් අවිද්‍යාවෙන් වැහුණ අපිට දැන් අවිද්‍යාවෙන් වැහෙනකොට මොකද තමන් කරන කායික ක්‍රියාවලියකින් තමන්ටත් අනුන්ටත් වෙන විපත පේන්නේ අන්න අවිද්‍යාව. එතන මොකද වෙන්නේ? පේන්නේ නැත්තම්. එහෙමයි ස්වාමී. මානසික ස්වභාවය තමයි මේ කායික ක්‍රියාවලියට අපි ඇදලා දානවා. එක් කරපන් කියන තැනට අපේ හිත අපි යොමු කරනවා. අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් ඒකට බැඳෙනවා. එහෙමයි ස්වාමීනි. දැක නේද? ඒතර විද්‍යාව පහළ වෙන ස්වභාවය මොකද්ද? එයාට තේරෙන මම මේ දේ කළොත් මට මේ නින්දාව වෙන්න පුළුවන්, මේ අපහාස වෙන්න පුළුවන්. මේ විදිහට මට හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්, ගුටි කන්න වෙන්න පුළුවන්, මැරුම් කන්න වෙන්න පුළුවන්. මේ ජීවිතේ මේ දුක විඳින්න පුළුවන්. දැන් මේ නුවණ වැඩෙන්න මොකද වෙන්නේ යාට? එයාට තව ලස්සන දෙයක් පේන්න පටන් ගන්නවා. තව කල්ගත සිහි නුවණ වැඩෙනකොට ඒ නුවණේ පිහිටන කෙනාට සිහි නුවණ වැඩෙනවා. සිහි නුවණ වැඩෙන්න යාට තව දෙයක් ප්‍රකට කරනවා. මම මේ කරන කායික ක්‍රියාවලිය තුළ මගේ හිතේ තෘෂ්ණාව පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. බලන්න නුවණ වැඩෙනකොට ආශ්චර්යයි. හරි ආශ්චර්යමත් ස්වාමීනි. මගේ මේ කායික ක්‍රියාවලින් තෘෂ්ණාව පෝෂණය වෙනවා. ඒ තෘෂ්ණාවෙන් මම ආයෙත් සසරට ඇදලා දානවා. එතෙන්ටම ගේනවා මේ විද්‍යාව කියන එක. එහෙමයි ස්වාමීනි. මුලින් එයාගේ විද්‍යාව සමහර සුළු කාරණා වලට විතර ඉස්මතු කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ කායික ක්‍රියාව කළොත් එහෙනම් මට ගුටි කන්න වෙයි, බැනුම් අහන්න වෙයි. ඊට පස්සේ සමහරවල්ලාට මැරුම් කන්න වෙයි, හිරේ ලගින්න වෙයි. වටේ පිටේ මගේ ඥාති හිත මිත්‍රයන් නින්දා පහස ලබන්න වෙයි කියලා ස්වභාවයේ පොඩි කාරණා ටිකක් තමයි ඉස්සෙල්ලා ඉස්මතු කරලා එයා ක්‍රියාවෙන් වළක්වනවා. ස්වාමීනි, ඒ අදාළ වූ නුවණ කාරණා ටික හරිය අපි ස්පර්ශ කරන්න අර බැඳුණු ස්වභාවය පිළිබඳව පන්නන ස්වභාවය නැති කළා දාන්න. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද විද්‍යාවත් එක්ක තෘෂ්ණාවත් ඡේ වෙන්නේ නැහැටි. එහෙමයි. ඔය විදිහම තමයි තමන් කරන හැම කායික ක්‍රියාවලියකම විද්‍යාව පහළ වෙන පටන් ගත්තා.
තමන් කරන හැම වචනයකම විද්‍යාව පහළ වෙන්න පටන් ගත්තොත්. තමන් සිතන හැම සිතුවිල්ලකම විද්‍යාව පහළ වෙන පටන් ගන්නකොට මොකද වෙන්නේ? ඒ හැම කායික අයහපත් දෙයක්ම දුර වෙන පටන් ගන්න. ඒ අන්නේ විද්‍යාවම තමයි. ස්වාමිනී අතර කොතරම් සොඳුරු ප්‍රවේශයක්ද යම් කාරණාවකට කලින් නුවණින් කිමිදෙන්න කිසියම් විදිහට අපිට කරුණ අරබය. කොච්චර ආශ්චර්යයක්ද නේ? එහෙමයි ස්වාමී. බුද්ධ ශාසනය මේ වගේ ආශ්චර්ය තැනක්. අවසරයි. ඒක බලන්න කල්පනා කළ බුද්ධ ශාසනය මේ වගේ සොඳුරු භූමියක්. එහෙමයි ස්වාමීනි. මේ වගේ විද්‍යාවෙන් යුතු පිරුණු මේ ජනී ජනයා පිරී ඉතිරී ගිය තැනක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. එහෙමයි. බලන්න එතකොට මේ ගෘහගෙදර වසන කෙනෙක්ගේ විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ අර ගෘහ බන්ධන අතහරින්න තරම් අරයට කොච්චර ගෘහ බන්ධනවල පීඩාවක් දැකලාද? එහෙමයි. ස්වාමීනි තව කරුණක් විමස ගන්න ඕන. අර අසිරිමත් දෙවෙනි අධ්‍යයනයේ වැටහීම දැන් අපි හිතමු වැඩි කාම සේවනයේ උදෙසා තමන් පොළඹවන විට එහි තියෙන ආදීනව මෙනෙහි කරන්න කෙනෙක් පටන් ගන්නවා කියලා. ඒක තමන්ගේ හිත තුළ වැඩුණාට පස්සේ මේ ආකාරව මෙනෙහි කිරීම නිසා මා තුළ තියෙන තෘෂ්ණාවත් දිය වෙලා යනවා කියන ඒ නුවණත් තමන්ට එහෙම අනිවාර්යෙන්. එහෙමයි ස්වාමී. විද්‍යාවේ ස්වභාවික. එහෙයි ස්වාමීනි. ඒතර යාටම තේරුම් ගන්න පුළුවන් මගේ හිතේ විද්‍යාව පහළ වෙන්න. ඒ කායික ක්‍රියාවලිය ඒ වාචික දුස්චරිතය ඒ මානසික දුස්චරිතය සංසිඳිලා යන්න මේ විද්‍යාව හේතු වෙනව නෙමෙද කියලා තමන්ට වැටහීමක් ඇති වෙනවා. එහෙමයි. ස්වාමීනි ඒව වැටහීම කොතරම් තමන්ට ඵල ප්‍රයෝජන වාසිද කියලා විමස ගන්න හිතෙනවා. සමහරුන්ට දැන් අපිට හිතෙනවා මේ වැරදින්නම් මට මිදෙන්නම බෑ. කවුරුත් මාව තල්ලු කරනවත් දන්නේ නැහැ. මේක කරලම තමයි නවතින්නේ වගේ. ඒක තමයි අවිද්‍යාවේ. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාවේ ස්වභාවය තමයි අරව ඉස්මතු කරලා දෙන්නේ නැහැ මේ මනසට. ඒතර මොකද එයාගේ මනස අර ආසාව ඔස්සේම නැවත තැවරි අර ක්‍රියාවට මෙයා මේ නැඹුරු කරලා තමයි පස්ස බලන්නේ. අන්තිමට ඊට පස්සේ උනාට පස්සේ ඔන්න අයියෝ මම මේක නොකලා නම් හොඳයි නේද කියන තැන ඉන්න. එතකොට එයා දුර ගිහිල්ලි ඉවරයි. එහෙමයි. බාහනේ බුදු කෙනෙක් දකින්න මේ සොඳුරු බාහනේ අර මේ යම් ක්‍රියාවක අයහපත් ක්‍රියාවක වචනයක සිතවිල්ලක ආදීනව දකින මනසේ ස්වභාවයක් විතරයි ඒක. ඒ ස්වභාවය නිත්‍ය ස්වභාවයක් නෙමෙයි ඒක. එහෙමයි. සමහර වෙලාවට ඇති වෙනවා සමහරලාට නැහැ. සමහරලාට සමහර කරුණෝට සීමා සහිතව ඇති වෙනවා සමහර ඒවාට ඇති වෙන්නේ නැහැ. අන්න ඒකට කියන්නේ විද්‍යාවත් අනිත්‍යයි. එහෙමයි ස්වාමීනි. තේන නේද? අවිද්‍යාවත් තේන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතන තමන්ට සමහර දේවල් කෙරෙහි මේ ආදීනව සිහිපත් කළ දෙන සමහරලාට ඒක ඇති කළ දෙන්නේ නැහැ. ඒ නුවණ කියන එකත් වහන අවස්ථා සමහරලාට තියෙනවා. තේන නේද? එහෙමයි. හරි සුන්දර දෙයක් මේ බලන්න. ඒතර බුදුරජාණන් වහන්සේ යම් දෙයක යථාර්ථය සැබෑ ස්වභාවය වටහෙලා දෙන මානසික ස්වභාවයක් උපදිනව නම් ඒ ස්වභාවය බුදු කෙනෙක් දෙව් මිනිස් ලෝකයට දේශනා කරන විද්‍යාව කියලා. එහෙමයි. වචනකින් දේශනා කරනවා ආශ්චර්යයක්. කොතරම් පරිපූර්ණ අර්ථයක් ස්වාමීනි. බාහන එක සිකොට මේ ධහම තුල සැබෑම විද්‍යාව විතර බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද කොට? මේක දිනු කරපු මනසේ අන්න එතකොට යාට පහළ වෙනවා කියන ඉපදීම දුකක් කියන අවබෝධය ඇති වෙනකත් අන්න සැබෑ විද්‍යාව. එහෙමයි ස්වාමීනි. මනාකොට දුක්ෂය කරන විද්‍යාව බවට පත් වෙනවා ඒක. එහෙමයි. එතකන් ඉස්සෙල්ලා යම් ප්‍රඥාවල් උපදිනවා. සමහර ටික මනාකොට දුක්ෂය කරන්න උපදින්නේ. තෘෂ්ණාගක මනාවකට වියලවන්න උපකාර කරන ප්‍රඥාව විද්‍යාව තමයි කොහොමද? ඉපදීම දුකක් කියන අවබෝධය. එහෙමයි. එතෙන්ට එන්න අර කියන විද්‍යාව ටික ටික පහළ කරගන්න. මොකද්ද? තමන් කයින් කරන අයහපත් දේවල්. වචනෙන් කියන අයහපත් වචන. සිතින් හිතන සමහර අයහපත් සිතිවිලි කෙරෙහි තමන්ට ඉස්සෙල්ලා අවධානයක් තියෙන්න ඕන. මේව කරොත්, මේව කතා කළොත්, මේව හිතුවොත් මේ විදිහේ දුක් ගැහැටවලට තමන්ට පත් වෙන්න සිදු වේවි කියන විද්‍යාවස ඉස්සෙල්ල පහළ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එහෙම පහළ වෙච්ච කෙනා තමයි කය වචනේ මනස සංවර කරගන්නේ. කය වචනේ ඔය විතන පිහිටා කය වචනේ මනස හොඳට සංවර වෙච්ච කෙනාගේ හිත තුල තමයි මනාකොට දුක්ෂය කරන විද්‍යාව පහළ වෙන්න පටන් ගන්න. කොහොමද? ඉපදීම දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක් කියලා හිතට හොඳට සංවේදී වෙනකොට තෘෂ්ණාව කොහොම ෂය වෙලා යයිද? එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයක් ඒක. එහෙමයි.
ඊළඟ දේශනා කරන පින්වත් මහණේ ඔබ විසින් ඊතා දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක් අනුභව කරලා තියෙනවා. පින්වත් මහණේ මේ ගැන කුමක්ද හිතන්නේ? මේ දීර්ඝ කාලයේදී භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක්වෙන සිදුවීමෙන් මනාප දේන් වෙන් වෙන සිදුවීමෙන් හඬද්දී වැළපෙද්දී ඔබේ නිතින් වැටුණු වැගුරුණු යම් කඳුලක් වේනම් ඒ කඳුළු ඉතා වැඩිද මේ සතර මහා සාගරයේ ජලයද වැඩි කියලා අහනවා. තේරුණා නේද? එහෙමයි ස්වාමී. එතකොට අර ස්වාමීන් වහන්සේ දේශනා කරන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මේ සීසත් ධර්ම යම් පරිද්දකින් දන්නවනම් ස්වාමීනි මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී ඉපිද යද්දී අමනාප දේ සමග එක්වෙන්න සිදුවීමෙනුත් මනාප දෙයින් වෙන් වෙන සිදුවීමෙනුත් අපගෙන ඉතින් වැගුරුණු යම් කඳුලක් වේ නම් කඳුළුමයි වැඩි කියනවා. සතර මහා සාගරයේ ජලය නෙමෙයි කියන. එහෙමයි ස්වාමීනි. බලන්න ඒ තරම් දීර්ඝ සසරක් බුදුන් ඉතින් දකින්න. කල්පනා කරලා බලන්න මේ සතර මහා සාගරයේ ජලය අපිට ප්‍රමාණ කරන්න පුළුවන්ද කියලා? ප්‍රමාණ කරන්න බෑ. ස්වාමීනි එතකොට ඒ ප්‍රමාණ කරන්න බැරි ජල කඳටත් වඩා එහෙමයි. කඳුළු ගඟක් මේ සසර එන ගමනේදී අපේ ජීවිතේට කුමක්ද එක්කලා තියෙන්නේ? ප්‍රියමනාප දේවල් වලින් අපේ ජීවිතේ වෙන් කළාක් තියෙනවා. අප්‍රියමනාප දේවල් වලින් අපේ ජීවිතේ එකතු කළාක් තියෙනවා. ඒ නිසා මේක මේ ෆස්ට් ටයිම් එක නෙමෙයි. ස්වාමීනි ඒකේ ජීවිතේ තත්වාකාර වූ ස්වභාවයද ස්වාමී? මේක තමයි තත්තාකාර ස්වභාවය. ස්වාමීනි නැත්තම් අපිට ප්‍රිය දේ එක්කම ඉන්න තියෙනවා නම් අමනාප දේ අපිට මුණ ගැහෙන්නේ නැත්තම් අපි එහෙමනේ පතන්නේ නේ. එහෙමයි ස්වාමීනි. නමුත් මේ සසරත් එක්ක බලද්දී බුදුනෙතින් දකින මේ සසරත් එක්ක බලද්දී අපිට ඉතින් ඒක හරියට ශ්‍රද්ධාවෙන් අපට හිත තෙත්පවන්න පුළුවන් නම් ඒ කරුණුම් ප්‍රමාණවත් කෙනෙකුගේ ජීවිත හිත නිවනිවායි. එහෙමයි. ඒ ජීවිතය ඇත්තම අපිට කියලා දෙන්න පුළුවන් නම් ස්වාමීනි. අපි අර පතන එක එක්ක තමයි අපි ඉන්නේ ගොඩක් වෙලාවට අපේ හිත තියෙන්නේ. අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. ඒක මේ පැතීම එන්නේ මිතින් අවිද්‍යාවත් එක්ක තමයි නේද? එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න. මේක තමයි සසර මේක තමයි සසරේ ස්වභාවය කියන දහම් මැස. නැති වෙන තාක්කල් අපිට හිතෙන්නේ මොකද්ද? නෑ පැතුවොත් මේක අපිට ලැබේ. එහෙමයි. පැතුවොත් මේක ලැබේ. එහෙම නේද හිතෙන්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. ඒක අවිද්‍යාවේම ස්වභාවයක්. ඒක මොකද්ද? පතනවා කියන එක. එහෙනම් මේ අවිද්‍යාව අන්ධකාරයෙන් හටගන්න සංස්කාරයක් තමයි කොහොමද මේ? ප්‍රාර්ථනාව කියන එක. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව අන්ධකාරي ගිලිච්ච හිතේ ඇතිවෙන සංස්කාරයක්. ප්‍රාර්ථනාව කියලා කියන්නේ මොකක්ද එතකොට? එහෙමයි. ප්‍රාර්ථනාවේ සැබෑ අර්ථකථනය ආන්නේ මොකද්ද? අවිද්‍යාව අන්ධකාරයෙන් ගිලුණු හිතක ඇතිවෙන සංස්කාරයක් පමණයි ප්‍රාර්ථනාව කියන එක. එහෙමයි ස්වාමීනි. සොඳුරු දහම් අර්ථයන් සොඳුරු දහම් අර්ථයක් ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්ම දාණය දෙන පිරිස එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාගේ හිතවල අවිද්‍යා අන්ධකාරයෙන් ඇතිවෙන සංස්කාර දුරු කරවන්න තමයි මේ ප්‍රඥා ලෝකෙ උපද්දන්න තමයි මේ ධර්ම දාන දින එකේ ආශ්චර්ය බලන්නේ නේද? එහෙමයි ස්වාමීනි. මේ ධර්ම දානේ ලබන පිරිස ඇත්තටම ධර්ම දානේ ලබන්න කොතෙන්ද දෙන්නේ එතකොට ටික. අර අවිද්‍යා අන්ධකාරයේ ගිලිලා පහල කරන සංස්කාර වලට අහු නොසී ඉන්නවා ඊට පස්සේ. එහෙමයි. ඒක නේද වෙන්න ඕනද? එහෙමයි ස්වාමීනි. ඇත්තටම වෙන්න ඕනද ඒක? ඊළා දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී ඉතින් මේ අප්‍රිය දේවල් සමග එකතු වෙද්දී ප්‍රිය දේවල් එක්මින් වෙන් වෙද්දී ගලපු කඳුළුමයි වැඩි කියලායි දේශනා කළේ. සාදු පින්වත් මහන්නේ. පින්වත් මහනි මා විසින් දේශනා කරන ලද ධර්මය ඔය ආකාරයෙන් දැනගෙන සිටීම ඉතා හොඳයි. මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ යන දැක්කනේ එතකොට. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඔන්න ඔය අයුරින් දැනගන්න කියනවා. ඒක සාදු කියලා කියනවා. එහෙමයි. කොයි අයුරින් දැනගන්න ඕනේ නම් අපි. කොයි අයුරින් දැනගන්න අපි මෙනෙහි කරනවා. එහෙනම් මේසා දීර්ඝ සසරේ අපි එනකොට එහෙනම් ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙලා අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. අප්‍රිය දේවල් එක්ක එකතු වෙද්දී අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එයයි සත්‍ය. ඒක තමයි සිහි කර ඉන්න ඕන.
එහෙමයි. එතකොට අපිට කාලයක් කොහොම සිහි කරනකොට එන මේ ප්‍රියදමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක ලෝකේ ධර්මතාවයක් විදිහට දැනෙනවා. අප්‍රිය දේවල් එක්ක අපේ ජීවිතේ එකතු වෙනවා කියන එක ධර්මතාවයක් විදිහට දැනෙන්න ගත්තොත් අන්න එදාට මේ හිත නිවෙන්න පටන් ගන්නවා. එහෙමයි. අන්න දැක්ක නේද? හිත නිවෙන්න කවද පටන් ගන්න කවදද? මේක ධර්මතාවයක් විදිහට Tamanට දැනෙන්න ඕන. මොකද්ද? ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එක කොමක් විදිහට දකින්න ඕනේ? ධර්මතාවයක් විදිහට. අප්‍රියමනාප දේවල් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා කියලා දකින්න ඕන කොමක් විදිහටද? ධර්මතාවයක් විදිහට. ධර්මතාවයක් කියන්නේ ලෝකේ අනිවාර්යයෙන් සිදු වෙන්න පුළුවන් දේවල්. එහෙමයි. දැන් ජරාවට පත් වෙනවා කියන එක මේ ලෝකේ මොකක්ද ඒක? ධර්මතාවයක්නේ. ලෙඩ වෙනවා කියන එක මොකද්ද මේ ලෝකේ? ධර්මතාවයක්නේ. මැරෙනවා කියන එක මේ ලෝකේ මොකක්ද ඒක? ධර්මතාවය. අන්න ධර්මතාව කියලා කියන්නේ ඒවට. එහෙමයි ස්වාමීනි. ධර්මතාව කියතර කියන්නේ මොකක්ද? සැබෑම අර්ථය මොකක්ද? මේ ලෝකේ සත්‍ය. එන ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන සිද්ධ වෙන කියන මොකක්ද එන? ධර්මතාවයක් ඒක. ධර්මතාවය කියන්නේ මොකද්ද? ඇත්තම දේ ඒක තමයි ලෝකේ. ස්වාමීනි ඒ ධර්මතාවයන් එලෙස සිද්ධ වෙනවා කියන දැල්ලුණු ආලෝකයකින් යුතු ඒ ආලෝකයේ ඇතිව ජීවත් වෙන්න තියෙනවනේ. දැන් අපි ඉර බැහැලා යනවා කියන එක දන්නවා. සඳ බැහැලා යනවා දන්නවා ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ සමීප කෙනෙක් මිය ගියාට පස්සේ හොඳටම අපේ හිත තුවාල වෙනවා ස්වාමීනි. එහෙමයි. ඒ වෙන්නේ කොහොම නිසාද? එහෙයි. ධර්මතාවයක් කියලා අවබෝධයක් නැතිකම. එහෙනම් මේ ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙනවා කියන ධර්මතාවයක් විදියට තමන්ගේ හිතට හොඳට අවබෝධයක් ඇති වුණොත් අප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන සිද්ධ වෙනවා කියන කාරණේ පිළිබඳ මේක ධර්මතාවයක් කියලා තමන්ට ඒත්තු ගැන්වෙන්න පටන් ගත්තොත් අන්න ඇස්වල කඳුළු අන්න එදා තමයි එදාට මොකද වෙන්නේ? ඇස්වලින් කඳුළු ආයි ගලන්නේ. එහෙමයි. සිහි කල්ලෙන ප්‍රශ්න ඉවරයිදයි. ඒතර ස්වාමීනි මේ ජීවිතේ කොතරම් අසම්පූර්ණ මේ සකස් නොකරන ලද තෑග්ගක්ද? අම්මෝ. අනිවාර්යයෙන්. අවසරයි සර්. අපිට මේ ලැබිච්ච එතකොට මේ අපිට මේ දායාදී ඇත්තටම සකස් නොකර ලැබිච්ච එකක් මේක. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද එතකොට මේක මේ. අපි මේ සකස් නොකර ලැබිච්ච දෙයක මෙච්චර වැළඳගෙන ඉන්නව නම් අපි ඉතින් සකස් නොකර දෙයක දායාදයක් මේ හුරුම කරගත්තු කෙනාට ආඩන එක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරෙනව නේද? එහෙමයි. එහෙනම් ඇස් වලින් ගලන කඳුළු වල අවසානේ කවද්ද? මේ හිත වලින් ඇති වෙන මේ මහා ගින්දරේ අවසානේ කවද්ද? අවසානේ තමයි මේ ප්‍රියමනාප වලින් වෙන් වෙන මේ අපිට හැමතිස්සෙම ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන සිද්ධ වෙනවා කියන කාරණේ සිහි කර කර ඉන්න. අන්න ඇස් වලින් ගලන කඳුළු වල අවසානයේට ලං වෙලා ඉන්න. එහෙමයි. හිතේ ගලන මහා ගින්දරේ අවසන් කරන්න අපි ලං වෙවි ඉන්න. අප්‍රියමනාප දේවල් සමග අපිට එකතු වෙන සිද්ධ වෙනවා කියන කාරණේ හැමතිස්සෙම සිහි කරන්න කියනවා. මට මතකයි මේක තියෙනවා මේ දේශනාවක තියෙනවා ඨාන කියන සූත්‍රේ. ඕකම සිහි කර කර ඉන්නවනම් මේක ලෝක සත්‍යයටත් මේ ප්‍රියමනාප දේවල් නිසා වෙන් වෙන සිද්ධ වෙනවා. ලෝක සත්‍යයටත් අප්‍රියමනාප දේවල් වලට එකතු වෙන සිද්ධ වෙනවා කියලා සිහි කර ඉන්නවනම් තමන්ටත් ගලප ඉන්නවනම් අනුන්ටත් ගලප ඉන්නවනම් මග්ගෝ සංජායති. මාර්ගය උපදින්නේ අයට කියන. එහෙමයි ස්වාමීනි. මාර්ගය උපදිච්ච කෙනා කොහොමද කරන්නේ? සංයෝජනා පහියන්ති. සංයෝජන ධර්ම ප්‍රහාණය වෙලා යනවා කියනවා. අනුශේ ධර්ම ප්‍රහාණය වෙලා යනවා කියනවා. එහෙමයි. මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. සුළුපටු කාරණාවක් නෙවෙයි. අන්න බුදු භාගතුන සාදු කියලා අනුමෝදන් වෙනවනේ මේ දහම්පදේ. පින්වත් මහණනි බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් මේ මව්මියගිය දුක විඳලා තියෙනවා. මව්මියගිය දුක විඳින ඔබ විසින් අමනාප දේ සමතුල එකතු වෙන මොකද්ද එතකොට? මව්මියත් දෙයාගේ ජීවිතේට ලං කළ දෙන්නේ අමනාප දෙයක්ද මනාප අරමුණක්ද? අමනාප දෙයක්. එහෙමයි. අමනාප දේ සමග එක්වීමෙනුත් මනාප දේ. ඒතර මනාප දේ මොකද්ද උනේ? වෙන වෙන සුත්ත උනා. මව මිය යනවා කියන්නෙම එක පැත්තකින් අමනාප දෙයක් එකතු වුණා. තව පැත්තකින් මනාප දෙයකින් වෙන් වුණා කියන එක. ඔය දේ මේ ලෝකේ කාටද නොලබ ඉන්න පුළුවන්? කාටද නොලබ ඉන්න පුළුවන්? කිසි කෙනෙකුට නොලබ ඉන්න බෑ.
ඔය වගේ තමයි. එන මේ ඇස්වලට පේන යම් ප්‍රියමනාප යම් තාත් දේවල් ඇත. ඒ දේවල් වලින් වෙන් නොවී කිසි කෙනෙකුට ඉන්න බෑ. එහෙමයි. මේ ලෝකේ මේ ඇහැගාවට ආවට පස්සේ අප්‍රිය වෙන දේවල් ඇද්ද? ඒව නොලබා මේ ලෝකෙ කිසි කෙනෙකුට ඉන්න බෑ. එහෙනම් ඒක ධර්මතාවයක්. අන්න ඒවට තමයි ධර්මතාව කියන්නේ. ඒවට තමයි සත්‍ය කියන්නේ. ඔය සත්‍ය දකින්නයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. ඔය සත්‍ය දකින්නයි. ඔය සත්‍ය දැකලා තථාගතයන් වහන්සේලාත් කඳුළු නිවාගෙන දෙව් මිනිස් ලෝකයාගේ සිත්වල ගලන කඳුළු, නෙත්වල ගලන කඳුළුත් සිත්වල උපදින ගින්නත් නිවා දාගන්න. එහෙමයි. එහෙනම් වල කල්පනා කරලා බලන්න, ඔබත් ආසද බලන්න මේ නෙත්වලින් ගලන කඳුළු, සිත්වලින් උපදින ගින්දර නැති කරගන්න ආස නම් මේ බණපද සිහි කරන්න. තේරුණා නේද? එහෙමයි. කොහොමද සිහි කරන්න ඕන කාරණේ? මෙහිනම් බලන්න මොකද කියන්නේ? මෞමියගිය දුක විඳින ඔබ විසින් අමනාප දේ සමග එක්වීමෙනුත්. එතනම මොකද ඇති වෙන්නේ එතකොට? මනාප දෙයින් වෙන්වීමෙනුත් පින්වත් මහණි හඬද්දී, වැළපෙද්දී ඔපේ නෙතින් වැහුණ වැගුරුණ යම් කඳුලක් වේ නම් කඳුළුමයි වැඩි මහ මුහුද ජලය නෙවෙයි කියන. එහෙමයි. මහ මුහුදේ ජල කඳටත් වඩා අම්මෝ මේ නෙතින් ගලපු කඳුළු. එක අරමුණක්. මොකක්ද ඒ අරමුණ? අම්මා මැරෙද්දී. අම්මා කොච්චර නැති වෙලා තියෙනවද ස්වාමීනි? අම්මෝ එහෙමයි. එතරම් දීර්ඝ සසරක අම්ම නැති වෙද්දී ඇඬුවනම් අපිට එහෙනම් මේ බාහිර ලෝක දේවල්, ඇස්සට ප්‍රියමනාප දේවල් නැති වෙද්දී අපිට තා කොච්චර අඬන්න වේද? එහෙමයි. එහෙනම් මේක මේ කාගේවත් දෝෂයක් නෙමෙයි. මේක සසරේ යන අපිට තියෙන අපිම උරුම කරගත්තු කර්මී දායාදයක්. නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ ඉතින් අපි විසින් මේ සංසාරයට යන කර්ම අපිමනේ මේ රැස් කරගන්නේ. අපිමනේ රැස් කරගත්ත, වෙන කවුරු රැස් කරපු එකකට සංසාරයක් නැහැ නේ අපි. තේරුණා නේද? එහෙමයි. අම්ම රැස් කරපු දෙයට අපි සංසාරයක් නැහැ. Taman රැස් කරගන්න දෙයින් Taman සසරට වැටෙනවා. අනේ භාග්‍යතුන් වහන්සේ ඒ රහත් මුනිවරියු මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ අනේ කඳුළු අවසන් කරගත්තා. ඒ හිත්වල හටගන්න ගින්දර අවසන් කරගත්තා. එහෙනම් මේක දවසේ මේක හිත හිතා ඉන්න. එහෙමයි. වර්තමානයේ අපට ඇසට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන මේ හැම දෙයක්ම එහෙනම් ප්‍රියමනාප දේවල් වලින් එකතු වුණා වගේ නෙමෙයි. ඔගේ ස්වභාවය මොකද්ද? නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. අපිට වෙන්නේ මේක වෙන්නේ. එකතු වුණාට පස්සේ අපි සිහිසන් නැති වෙනවනේ. නැද්ද? එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි සිහි විකල් කරගන්නවා. සිහි විකල් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ඇහැගාවට ප්‍රියමනාප දෙයක් ලැබුණාට පස්සේ ඒකින් සිහි විකල් වෙච්ච පුද්ගලයාට වෙන දේ තමයි මේක නැති වුණාට පස්සේ මං කොහොමද ජීවත් වෙන්නේ කියන විකල්පයක් කල්පනා කරන්නේ. ඒ කල්පනා කිරීම නොකරම ඉන්නවනේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. එහෙම ජාතිය, එහෙම රට, එහෙම පිරිසක් වෙනසෙනවද නැද්ද? වෙනසෙනවා. ඇයි? ජයේදී ඔල්මරසන් දෙන්න විතර නම් පුරුදු වෙලා ඉන්නේ. පරාජයේදී මොකද වෙන්නේ? හැමදාම අඬන්න විතරයි වෙන්නේ. එහෙම නෙමෙයි. ජයත් වෙනකොට ඔල්වරසන් දීලා සතුටු වෙන අතරේ හිතන්න ඕන මේ ජය අනිත්‍යයි. මේ ජය අනිත්‍යයි. ඒ දෙක එහෙම හිතන කෙනා හරි ලස්සන දෙයක් කරගන්න. එකක් මොකද්ද? ලැබිච්ච ජයයට මත් වෙලා පරාජය වෙච්චයට ගහන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකත් අදට විශාල කරගන්න හානියන්නේ. ඇයි? ඊට පස්සේ යාගේ ඔළුවට එනවා කවදා හරි දවසක අද මං ජය ගත්තා වගේ, තව පිරිසක් පරාජය වුණා වගේ, කවදා හරි දවසක ඒ පිරිස ජය අරගෙන මං පරාජය වෙන දවසක් කී. ඔය අදහස ලෝකෙ මිනිස්සුන්ට තියෙනවා නම් ලෝක මිනිස්සු ගහගනීද?
මරාගනීද කොටාගනීද එහෙමයි ස්වාමීනි. නෑන ඇයි මට ජයත් වනානම් මට පරාජත් එනවා කියලා අවබෝධයක් තියෙනවන අන්‍යයා නුවනින් ඉන්න කෙනෙක් ඇයි කවද දවස ඔය පරාජ මට හිමි වෙලා ඔය පරාජ වෙච්චර ජයහිමිෙන දවසක්කෙයි. අදමම මේ ජයිම් මත්තින් නැති හිටියත් එදාට මට රැකවරණ තියෙන්නේ මම මේ පුරුදු කරන ගුණය වෙච්චි. එහෙම නේද වෙන්නේ? එහෙමයි. ඔව් ඒක තමයි මේ ලෝකේ ධර්මතාවය. ඒ නිසා මේ බලන්න හැම තිස්සෙම බලන්න මේ දැන් මිය තමන්ගේ මව් පරපුර ඉදිරියේදී මෙතරම් කඳුළු ගැලුවා නම් බලන්න තව විස්තර තියෙනවා. දේශනා කරන මහන්නේ බොහෝ කලක් මුළුල්ලේ මේ සසරෙනකොට පියා මිය ගියා නම් ඒ ප්‍රියමනාප දෙයින් වෙන් වෙද්දී ඒ අප්‍රියමනාප දෙයි සමග එකතු වෙද්දී මේ ඇහින් ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එහෙනම් මේක අවසානයක් නෑ. එහෙමයි. බලන්න මේක අපි හිතට ඒත්තු ගන්න නැති නිසා ඊළඟට හිතේ තියෙන දුර්වලතාවය මොකක්ද එහෙනම්? ජයේදී මත් වෙලා මුසපත් වෙනවා කියන එක මේ හිතේ තියෙන දුර්වලතාවය. තේරෙනවනේ? ඇත්තටම ඕන ජයකදී තව කෙනෙක් මේ තමන් ජය සමරනවා වගේම තව කෙනෙක් දුකටපත් වෙනවා. එහෙමයි. එහෙම නැති ජයක් මේ ලෝකෙ නැහැ. ස්වාමීනි සම්බුද්ධත්වයේවත් නැහැ. එහෙමයි. සම්බුද්ධත්වයේ කියන ජයේදී ශාස්ත්‍රුන් වහන්සේ සතුටු වෙද්දී තව කෙනෙක් මොකද වෙන්නේ? දුක් වෙනවා. එහෙමයි. ඒක තමයි මේ ලෝකේ ජයේ ස්වභාවය. ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයේ පරිපූර්ණ අවබෝධය පිහිටලා තියෙනවා. එන අපිත් එහෙනම් යම් ජයකදී මොකද්ද වෙන්න ඕන? නුවණට එන්න හොඳ කරුණක් මේක නේද? එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම ඉන්න කෙනා මොකද වෙන්නේ? ප්‍රියමනාප දේ ඉදිරියේදී මුසපත් වෙන්නෙත් නෑ. අප්‍රියමනාප දේ අරමුණ ඉදිරියේදී මන්දමානසිකව කඩා වැටෙන්නෙත් නෑ. ඇයි දන්නවා මේ ප්‍රියමනාප දේ ලැබුණා වගේම මේ ප්‍රියමනාප දේ අතුරුදහන් වෙන දවසකුත් එයි. සමහර කර්මානුරූපවත් අතුරුදහන් වෙනවා. සමහර දේවල් මේ ලෝකේ ධර්මතාව විදිහට අතුරුදහන් වෙනවා. සමහර කාලගුණික දේශගුණික විපර්යාස නිසා සමහරට අතුරුදහන් වෙනවා. සමහර අසත්පුරුෂ ක්‍රියාවන් නිසා ඒ දේවල් අතුරුදහන් වෙලා යනවා. එහෙමයි. ගුණධර්මයන්ගේ අඩලුහුඩුකම් නිසා සමහර දේවල් අතුරුදහන් වෙලා යනවා. මේ ලෝකෙ හැටි. තේරුණා නේද? මේ ලෝකෙ හැටි. ඊළඟ දේශනා කරන යෝගීන් පින්වත් මානි බොහෝ කලක් මේ සසර එනකොට සොහොයුරා මැරිද්දී සොහොයුරිය මැරිද්දී නෑදෑයන් මැරිද්දී දීපල හානි සිද්ධ වෙද්දී රෝග පීඩාවලට පත් වෙද්දී එන මේ හැම දෙයක් මේ සංසාරේ අපට උණුවේ බුරුමයි. ඒ ප්‍රියමනාප දේ නැති වෙද්දිත් ඒව නැතිවීම නම් වූ අප්‍රියමනාප දේ ළඟට කිට්ටු වෙද්දිත් මේ ඇස් වලින් ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එහෙමයි. මේක සිහි කර කර කෙනෙකුට ඉන්න පුළුවන්. මේ ඊළඟට මේ තින්සමත්ත කියන සූත්‍රයේ තියෙනවා හරි ආශ්චර්යයි. මේ වගේ සංසාරෙ ගැන සිහි කරලා දීපු බණපදයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉවරනකොට 39ක් භික්ෂුන් වහන්සේලාගේ සිත් සතන් සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා ඇහෙන් ගලන කඳුළු වලට නිමාවටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. හිතල ගලන ගින්දර නිමාවටපත් කරගන්න 39ක්. මේ බණපදාල. එහෙමයි. මේක නිසා ලේසි පාසු දහම් පදයක් නෙවෙයි මේක. මේක අපේ තියෙන මෝඩකම නිසා අපි සිහි නොකර හිටියාට මේකෙන් මේ 39ක් ඒ කාලේ මේ දේශනාවට ආපු විදියෙන් විතරක් තව කොච්චර අප්‍රකට ඒ වගේ කතා වස්තුයක්ද? එහෙමයි. මේ ප්‍රකට දේශනාවෙම තියෙන කතා වස්තුවක් තමයි මේ සතීත සංසාරي සිහි කරවමින් වාසය කර කර ඉඳලා ශාස්ත්‍රුන් වහන්සේගේ ඉදිරියේම 39 භික්ෂුන් වහන්සේලාගෙන් නෙතට කඳුළු අවසන් කරගත්තා. නැතින් ගලන කඳුළු. හිතේ ගින්දර නිවාලදා සම්පූර්ණ නිවල දැම්මා. එහෙමයි. ඒ වගේ මහා ආශ්චර්ය ගම්බීර සොඳුරු බණ පදමේ. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මෙහෙනම් සසර පුරා එහෙනම් නිතින් කඳුළු ගලන එක අවසන් කරගන්නට සිත්තල ගලන මේ ගින්දර දුක් ගින්දර නිවා ගන්නට මේ සොඳුරු බණ පද 100 හේතු වාසනා වේවා. සාදු සාදු
සාදු. ඉතින් කිසියම් අපේක්ෂාවකින් ඔබ ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ පූර්ණය කරමින් රැඳී සිටියාද? අප හැම දෙනාගේම සිත සුවපත් වන භාග්‍යවතුන් වහන්සේ වදාළේ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් අපට පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, සිල්ලියාගාත් මෑණියන් සහ ඩොමිනික් පුතුණුවන් ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා තමයි මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තියෙන්නේ ඩොමිනික් පුතුණුවන්ට කායික මානසික සුවපත් භාවය පිණිස නිරතුරු සත්පුරුෂ ඇසුර පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාාර අදහසින් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනංකුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, සතරවරං රජදරුවන්, සෙම්පත් දෙවිවරු, සුමන සමන් දිව්‍යරාජය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර, ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය, පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. සියලු දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ජී. ගාත් පියාණන්, සිල්වියා ගාත් මෑණියන්, ඩොමිනික් පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගී දැහැමි රැකවරණ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. නිරතුරු සත්පුරුෂ ඇසුර සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට, සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා.
සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් ඩොමිනික් පින්වන්ත පුතුණුවන්ට කායික මානසික සුවපත් භාවය සියලුම දෙනාට නිරතුරුවම සත්පුරුෂ ඇසුරත් මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උදාර සිතුවිලි දරාගෙන ස්වීඩනයේ පදිංචි පින්වත් පීයේ ගාත් පියාණන් සිල්වියා ගාත් පින්වන්ත මෑණියන් සහ ඩොමිනික් පින්වන්ත පුතුණුවන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනෙති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් සම්බුදු සසුන මව්බිමට දායාද වුණ මේ පින්වන්ත පොසොන් සමයේ හැමදෙනාගේ සිත තුනුරුවන් උදෙසා මුදුන්පත් වේවා, ප්‍රඥාව උදෙසා මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන් දහම් පරයයන් අද දවසේ පෙන්වා වදාළ ආකාරයෙන් ජාතියේ සිත ප්‍රඥාව උදෙසා මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.